හලෙලුයා. ඔබ කීදිනේ මේ මොහොතේ ප්‍රීතියෙන් ඉන්න ස්වාමීන් වහන්සේගේ වචනේ. ස්වාමීන් වහන්සේගේ අභියස මම විශ්වාස කරන ඔබ හැම කෙනෙක් ප්‍රීතියෙන් ඇති කියලා. ප්‍රීතියෙන් ඉන්නවනම් මොනවද තියෙන්න ඕනේ? සිනහව. එහෙනම් hina වෙලා කියමු අද ප්‍රීතිමත් දවසක්. හලෙලුයා. හලෙලුයා. අපි දෙවියන් වහන්සේගේ වචනේ අසන්නට යනවා. ස්වාමීන් වහන්සේ යහපත් තරංකාර අනර්ග වචනයක් අපිට දීලා තිබෙනවා දෙවියන් වහන්සේ. අපේ ජීවිත ලස්සන වෙන්න. අපේ ජීවිත අලංකාර වෙන්න උන්වහන්සේගේ අභියස. සෙනෙහවන්තය අදම ඔබට ගේන්න යන වචනය තමයි ස්වයං වින්දනය සහ ඔය අනවශ්‍ය දේවල් නැරඹීම ගැන. Pornography and masturbation. මේ දෙක ගැන තමයි ඔබට කතා කරන්නට යන්නේ. අද ගොඩක් අය මේ යක්ෂයාගේ උගුලට අසු වෙලා තිබෙනවා. සමහර අය එක්තරා මේ බයිබලයේ උගන්වන කෙනෙක් තව තරුණ දේවදාසෙක්ට අවවාද කරලා තිබෙනවා ඕක තරුණකම කියලා. ඉතින් එවැනි දෙවියන් වහන්සේගේ ක්‍රමයේ වැටෙන කාලයක තමයි අපි සිටින්නේ. නමුත් අපි හැම දෙයක්ම දැනගන්න ඕනේ දේ වචනය නැමැති සත්‍යතාවය තුලින්. නිසා ඔබට දෙවියන් වහන්සේගේ වචනය අද කතා කරන්නට යනවා. දෙවෙනි තිමෝති පොතේ සුදෝ පාවල්තුමා කියනවා දෙවෙනි පරිච්ඡේදයේ ඔහු කියනවා මේ ස්ථානයේ 22 වෙනි පදය යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරව පිරිසිදු සිටින් ස්වාමීන් වහන්සේට කියලා. යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරු වූ පිරිසිදු සිටින් ස්වාමීන් වහන්සේට යාචා කරන සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමය සමාදානත් අනුව යන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේට යාචා කරන ඇත්ත යන්න ඕනේ කොහොමද? දෙවියන් වහන්සේට ගමන යන්න ඕනේ කොහොමද? යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරු වෙලා. හලෙලුයා. යෞවන වයසේ තෘෂ්ණාවල් සෙනෙහවන්තය. මේ අදහස් කරන්නේ මිනිස්යා තුළ තිබෙනව මෙවැනි යම් තෘෂ්ණාදික ආසාවන් ගැන. එයා පළවෙනි තෙසලෝනික පොතේ සුදෝ පාවල්තුමා කියනවා මෙහෙම 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ නුඹලාගේ එකිනෙකෙනා තම තමාගේ භාජනය දෙවියන් වහන්සේ නාදුන්නා වූ ජාතින් මෙන් කාමරාගය නොව ශුද්ධකමේ ගෞරවයෙන් තබා ගන්නට දැනගෙන සිටීමත්. 3 වෙනි පදේ ඉඳලම ඔබට කියන දෙවියන් වහන්සේ කැමැත්ත God's will of God. This is the will of God. නුඹලා ශුද්ධෝ සිටීමය. ශුද්ධෝ සිටීම. You can set apart. තව වචනයක් තමයි holiness. You can වෙන් වෙලා සිටීම තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. මේ ලෝකයේ අය වගේ වෙන්නේ නැතුව. කොහොමද කියලා කියනවා. නුඹලා වෛශ්‍යාකමෙන් වැළකී නුඹලාගේ එකිනෙකා තම තමාගේ භාජනය කියන්නේ තම තමාගේ ජීවිතය. මේ ජීවිතය භාජනය හැටියට හඳුන්වන ජීවිතය. මොකද සෙනෙහවන්ත දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරනවා. එතකොට මේ ජීවිතයේ නැමැති භාජනය විස්තරණය කියනවා නුඹලාගේ එකිනෙකා තම තමාගේ භාජනය දෙවියන් වහන්සේ නාදුනනව ජාතින් මේ කාමරාගය නොව ශුද්ධකමෙත් ගෞරවයෙන් තබා ගන්නට දැනගෙන සිටීම කියලා කියනවා. එතකොට මේ වාචනේ ශුද්ධකමින් තබා ගන්නට ඕනේ කියලා කියනවා. කාමරාගේ තියාගන්න එපා කියලා කියනවා. සෙනෙහවන්තය යෝගෙම ගලාධිපති 5 වෙනි පරිච්ඡේදයේ 19 ද කියවොත් එහෙම වෛශ්‍යාකම සහ අපවිත්‍රකම ගැන කතා කරනවා මානසික ක්‍රියාවක් හැටියට. වෛශ්‍යාකම අපවිත්‍රකම හැටියට. අපි ඒකත් බලමු. ගලාධිපති 5 වෙනි පරිච්ඡේදයේ සුදෝ පාවල්තුමා ගලාති සභාවට ලියපු පොතේ 5 වෙනි පරිච්ඡේදයේ කියනවා 19 වෙනි පදේ ඉතින් මානසික ක්‍රියා ප්‍රකාශිත වෙන වෛශ්‍යාකම අපවිත්‍රකම සෙනෙහවන්තය. ඇයි මේ pornography එහෙම නැත්නම් මේ අනවශ්‍ය නිර්වත් දේවල් නැරඹීම සහ ස්වයං වින්දනය පාපයක් වන්නේ. සමහර අවස්ථාවලදී මේ ලෝකයේ මනෝවෛද්‍යවරුන් හඳුන්වලා දෙනවා මේක තරුණ කාලේ අහිංසක දෙයක් හැටියට. මම එක්තරා පත්තරයක කියව මේක
තරුණ කාලේ අහිංසක හැඟීමක් හැටියට තමයි පුවත්පතේ සඳහන් කරලා තිබුණේ. සෙනෙහවන්තය ඔබ දන්නවද යේසුස් වහන්සේ සුදු මතය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපිට කතා කරලා කියනවා මිනිස්සු පව් කරනවා කියලා කොහොමද? ස්ත්‍රිය දෙස රාගයෙන් බලද්දී. මහා දෙයක් නෙමෙයි. ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ඇයි මේක භයංකාර වෙන්නේ කියලා. ඒකට හේතුව සුද්ධව අපිට යේසුස් වහන්සේ කියලා තියෙනවා 5 වෙනි පරිච්ඡේද 27 කාමීත්‍යාචාර නොකරවයි කීවා නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කිව්වේ ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් ඒ වෙලෙම ඈ සමග සිතින් කාමීත්‍යාචාර කළේ. මොනවද කියන්නේ? ස්ත්‍රිය දෙස රාගයෙන් බලද්දිම එයා සිතින් කාමීත්‍යාචාර කරා. සෙනෙහවන්තය යේසුස් වහන්සේ කිව්වා සුද්ධ මතය 5:8 සිතින් පවිත්‍රව සිටින ආශිර්වාදයක්දෝය. Those who are pure in heart they are blessed. Blessed those who are pure in heart. ඇතුලෙන් හිතින් පවිත්‍ර සිටින මනුස්සයා ආශිර්වාදයක් කියන්නේ. යේසුස් වහන්සේ කෝ මනුෂ්‍යක අපවිත්‍ර වෙන්නේ පිටස්තරේ නෙමෙයි සිතින් ඇතුළතින් නික්මෙන්නා වූ දේ වලින් කියලා. සුද්ධ මාර්ක පොතේ 7 වෙනි පරිච්ඡේදයේ. ඉතින් සෙනෙහවන්තය අපිට ඒ හොනග එහෙම නැත්නම් මේ අපි නොඑක ආකාරයේ දේවල් නිර්වත් දේවල් අපි දකිද්දී YouTube එකකින් වෙන්න පුළුවන්, ෆෝන් එකකින් වෙන්න පුළුවන්, පත්තරයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූපවාහිනිය මොකෙන් හරි අපි දකිද්දී අපේ සිත අපවිත්‍ර වෙනවා. යේසුස් වහන්සේ කෝ සිතින් පවිත්‍ර සිටින ආශිර්වාදයක් දෝය. ස්ත්‍රිය දෙස රාගයෙන් බලද්දී මේ ස්ත්‍රී කොහොම කාන්තාවක් විතර ගන්න පුළුවන්. නෑ පුරුෂය දෙස රාගයෙන් බැලුවා. එකයි. රාගයෙන් බලද්දීම ඇය හෝ ඔහු කාමීත්‍යාචාර කරා කියන. කියන්නේ ස්ත්‍රිය දෙස බලනවා නම් බලන්න ඕනේ අම්මා කෙනෙක් හැටියට, සහෝදරයෙක් හැටියට. පුරුෂය දෙස බලනවා කියන්නේ බලන්න ඕනේ තාත්තා කෙනෙක් හැටියට, අයියා කෙනෙක් හැටියට, මල්ලි කෙනෙක් හැටියට, සහෝදරයෙක් හැටියට. සහෝදරියක් සහ සහෝදරයෙක් අම්මා තාත්තා. මේක තමයි අපිට පවුල් තුමා තිමෝතියස් අවවාද කළේ. ඉතින් සෙනෙහවත් සිතුවිලි අපි තුල අපවිත්‍ර වෙනවා. ඒ වගේම කෙනෙක් ස්වයං වින්දනය වෙනවා කියලා කියන්නේ ස්වයං වින්දනය ඇතුළත් වෙන්නේ සිතෙන් එයා සම්බන්ධ වෙන්න පුළුවන්. තව පිරිමි කෙනෙක් හරි කාන්තා කෙනෙක් හරි. එතකොට ඇතුළාන්තයේ වෛශ්‍යාකම තුල ජීවත් වෙනවා. ඔබ දන්නවද මේ වලට ඇතුළත් වුණා මනුෂ්‍යයන්ට තියෙන පළවෙනි දේ දෙවියන් වහන්සේ දෙන්නේ මොකක්ද දන්නවද? තමයි ඇතුළ වෙනවා ගිල්ටි ෆීලින් එක. දෝෂාරෝපණය. ඔබට දෝෂාරෝපණය තියෙද්දී ඔබගේ ජීවිතයේ ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔබ කොච්චර හංගලා දැන් මිනිස්සු උගන්වයි ග්‍රේස් එක නිසා ඔබ පව් කරද්දී ඔබට සමාව දීලා ලැබිලා තියෙන්නේ කියලා. ඒතර අවස්ථාවේදී මම අපේ යුත් වල කතා කරන්නේ තරුණ දේවදාසට කතා කළා. ඔහොම තේරුම් ගන්න තිබෙ හොඳ යම් ප්‍රැක්ටිකල් දේවල් වලින් තරුණයට යම් දේවල් මේ YouTube එකේ උගන්වන කෙනෙක් හැටියට. නමුත් මේ පුද්ගලයා ආපු ගාම කිව්වේ මොකද්ද? දෙවියන් වහන්සේ gift of righteousness එක ඔබට හම්බෙලා තියෙන නිසා ඔබ පව් කරාට දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ කියනවා වගේ. සෙනෙහවන්තය. ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේ විරුද්ධ දෙයක් අපේ සිතේදී අපේ ඇතුළාන්තය දෝෂාරෝපණය කරනවා. අපිට නිර්භීතව දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගන්න ශක්තිය නැති වෙනවා. ඒ වගේම සෙනෙහවන්තය අපේ ජීවිතය අප තුළ තිබෙන ශුද්ධාත්ම වහන්සේගේ බලය ක්‍රියා කිරීමට මේ වහරස් වෙනවා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ශුද්ධකමට මේක බාධාවක් වෙනවා. ඒ නිසා අපි මේ වලින් ගැලවෙන්න ඕනේ. ගොඩාක් අය උත්සාහ කරනවා මේ වලින් ගැලවෙන්න උත්සාහ කරනවා තිය සමහර අවස්ථාවල මේක පාපයක් කියලාවත් දන්නේ නැහැ. ඇයි ගොඩක් අවස්ථාවලදී අහන්නේ මිනිස්සු කාමීත්‍යාචාරයේ පාපයද කියලා. මේ නිර්වත් ඒවා බලන එක පාපයද කියලා. අහන්නේ ඒක පාප නිසා. එයාට දැනෙනවා හදවතට ඒ දේ. කොහොමද දැන් මේකෙන් ගැලවෙන්නේ? මේකෙන් නිදහස් වෙනවා. හොඳ නිදහස්කමකට මේකෙන් ගැලවෙනවා. හොඳ බලවත් දැස දෙවියන් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. නිදහස් වෙන්න. හාලෙලූයා. ඉතින් ඔබ මේකෙන් ගැලවුන්නේ නැත්නම් ඔබ මේක දිගටම අරන් යනවා. ජීවිත කාලයේම. ඔක නිදහස් වෙන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණාම. බයිබලයේ කියනවා සුද්ධෝ සිටින්න ඕනේ කියලා. සුද්ධෝ සිටින්න ඕනේ. උන්වහන්සේ සුද්ධෝ සිටිනාක් වෙන ඔබලා සුද්ධෝ සිටිය යුතුය. සුද්ධකම නැතුව දෙවියන් වහන්සේව දකින්න බෑ. හාලෙලූයා. ඉතින් සෙනෙහවන්තය ඔබ මේ සුද්ධකම තුළ ජීවත් වෙන්න නම් ඔබ එකට ආස වෙන්න ඕනේ. ඒකට ගැඹුරු තද
තීරණයකට එන්න ඕනේ. සමහර අය තීරණ ගන්නවා ඒක වෙනස් කරනවා. එහෙම නෙමෙයි. ඔබ තීරණයක් ගන්න ඕනේ. මම මේක දෙවියන් වහන්සේ කැමැති මේක මම නතර කරනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඔබට බයිබලයේ අර අනාගත වතුරේ කිව්වාගේ තමයි බලයෙන්වත් නෙමෙයි මම කියන්නේ සකරියා 4:6 මතයි. ඔව් බලයෙන්වත් ශක්තියෙන් නෝ මාගේ ආත්මෙන් ඇයි කියලා. අන්න ඒ වගේ තමයි අපිට මේක මේ ජය ගන්න හරිම අමාරුයි. දානියෙල් කියන පුද්ගලයා මේ තරුණයා දාන පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ තීරණයක් ගන්නවා. එහෙත් දානි රජුගේ භෝජනයකොත් ඔහු බොන මුද්‍රික පානක අපවිත්‍ර නොවී සිටීම තමාගේ සිතින් නියම කරගත්තා. තද නියමයකට ඔහු නියමයකට ආවා. ඔහු තද නියමයකට ආවා මම අපවිත්‍ර වෙන්නේ නැහැ කියලා. අපිට තද තීරණයක් ගන්න වෙනවා. සිතින් මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ මේ දානියෙල් නියමයේ ගත්තාම මොනවද දන්නවද කරේ? මේ දානියෙල් තීරණය කරා මේ නෙබුකද්නේසර් රජගේ කාලේ ඔහු හිටියේ. ඒ රජතුමා මේ දානියෙල් ඇතුළු යම් කණ්ඩායමක් තෝරගත්ත පුහුණුවකට. එතකොට ඔහු කිව්වා ඔහුගේ කෑම දෙන්න, ඔහුගේ බීම දෙන්න කියලා. දානේ නියම කරගන්න මේ වලින් අපවිත්‍ර නොවේ සිටින්න. ඔබ දන්නවා මේ තීරණය ගත්තාම දානේ බාර දුන්න යම් පුද්ගලයෙක්ට. එයාට කියනවා නපුංසක අධිපතියා කියලා. මෙයා අස්පෙනස්. මෙයා තීරණය මෙයාගේ අනුග්‍රහය දානියට දෙවියන් වහන්සේ ලබා දුන්නා. අපි සුද්ධව ජීවත් වෙන්න කැමති නම් දෙවියන් වහන්සේ අපිට අනුග්‍රහය ලබා දෙනවා. හලෙලුයා. එතකොට සෙනෙහවන්තය පළවෙනි දේ තමයි අපි මෙවැනි තද තීරණයකට එන්න ඕනේ. දානේ යම් නියමයක් තුල හිටිය. උන් අපවිත්‍ර වෙන්නේ නැහැ. එතකොට අපේ සෙනෙහවන්තය ඒ තැනට අපි ඇතුල් වෙන්නම අවශ්‍යයි. ඒ වගේ මේකෙන් ඔබ නිදහස් වෙලා ජීවත් වෙන්න ඕන නම් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි නිර්හාරය සහ යාච්ඡාව තුළ තිබෙනවා බලවත්කම. අද නිර්හාරය වෙලා තිබෙන්නේ චාරිත්‍රයක්. දැන් මුස්ලිම් අය යම් කාලයකට නිර්හාරව ඉන්නවා කියලා කියනවා. උදේ ඉඳන් හවස වෙනකම්. ඒ වගේම කතෝලික පසුබිම මම ඉන්නේ. චතාරේ කාලේ යම් දේවල් වලින් වැළකීලා ඉන්නවා. දැන් මේවා වගේ නම් අපේ ජීවිතෙත් තියෙන්නේ යම් කාලවල වලට නම් අපිත් නිකන් මේ වගේ ආගමික රාමුක ඉන්නේ. එහෙම නෙමෙයි. නිර්හාරය කියන දේ වැදගත්කම තේරුම් ගන්නට අවශ්‍යයි. සුදු මාක් පොතේ කියනවා එක තාත්තා කෙනෙක් යේසුස් වහන්සේකට ඇවිල්ලා කියනවා ඔබගේ ගෝලයන්ට බැරුව ගියා මගේ දරුවව නිදහස් කරන්න පුළුවන් ඔබත් කරන්න කියලා. මේ දරුවගේ යක්ෂ ආත්මයක් හිටියා. ඔබ දන්නවා මේ කාමීත්‍යාචාරය පිටපස්සේ ඉන්නේ යක්ෂයා. ඒ කියන්නේ ඒක නිදහස් වෙන්න බැරි මිනිස්සයන්ට. ඒක මේ ස්වයං ඉන්දනේ මනුෂ්‍යයට ගැලවෙන්න බැරුව සිටින්නේ. එතකොට මේකයි මේ කාමීත්‍යාචාර දේවල් වලින් මනුෂ්‍යයන්ට ගැලවෙන්න බැරුව සිටින්නේ. එයා ඒවල යක්ෂයා තමයි මේක රැද්දලා දාන්නේ. එතකොට සෙනෙහවන්තය. එතකොට යේසුස් වහන්සේ දුරු කරා මේ අශුද්ධාත්මය. දෙවචනය කියනවා 25 වෙනි පදේ සුදු මාක් 9:25 සමුහයන් දුවගෙන එක් වෙන බව යේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධාත්මයට තරවඩ කර බිහිරි ආත්මය මොහුගෙන් කෙරෙන පහව යව. තවත් මොහුට ආවේශය නොවයි නොවඩ තට අනකරමේ කීසෙක. එවිට ආත්මය මොරගසා බෝසේ වෙවුලමින් ඔහුගෙන් පිටතට ආවේය. ඊට පස්සේ දැන් යේසුස් වහන්සේ තනියම ඉඳී ඇහිලා ගෝලයන්ට මේක බැරුව ගියා කරන්න. ගෝලයන් අහනවා ඇයි අපිට බැරුුනේ? යේසුස් වහන්සේ කියනවා 29 වෙනි පදේ උන්වහන්සේ යාචා මිස වෙන ආකාරයෙන් මේ ජාතිය දුරු කරන්න බෑ. දැන් ඔබ මේ සුද්ධ සිංහල බයිබලයේ ඔබ යට දැක්කොත් එහෙම කියනවා පුරාණ පිටපත්වල යාචාව සහ නිර්හාරව සිටීමෙන්. ඔබ තේරුම් ගන්න ඕනේ. යාචා නිර්හාරයෙන් ඉඳලා කරන යාචාව තුළ තිබෙනවා බලවත්කම. මේ ජීවිතේ අඩුම ගාන එක සතියකට සැරයක්වත් දවසක්වත් නිර්හාරව ඉඳලා යාචා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම සෙනෙහවන්තය හැම දවසකම ඔබගේ ජීවිතේ යාචාවට කාලයක් වෙන් කරගන්න. යාචාවට කාලයක්. හැම දවසකම යාචාවට කාලයක් තියෙන්න ඕනේ. එක මේ යාචාවට කාලය නැතුව ඔබට සුද්ධාත්ම නාමයෙන් නැතුව කිසිවක් කරන්න බෑ මේක ඉදිරියේ. ඔබ කොච්චර ඇඟ බලවතෙක් වුණත් කොච්චර උගතෙක් වුණත් ඔබට මේකත් එක්ක හැප්පෙන්න බෑ. නිර්හාර යේසුස් වහන්සේ දුරු කරා. එතකොට ඔබට මේක ජය ගන්න නම් යාචාව නිර්හාරය වගේම පෞද්ගලික යාචාව දිනපතා තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කිරීම දිනපතා තියෙන්නට අවශ්‍යයි. මේවා මිස් කරගන්න එපා. කිතුණු ජීවිතේ කාටවත් මේවා තියෙන්නට ඕන. ඒ වගේම සෙනෙහවන්තය තව වැදගත් මේක ඉතා වැදගත්. ගීතාවල 103 ඊළඟ එක තමයි ගීතාවල 103 අපිට දෙවියන් වහන්සේගේ 101 කියනවා 3 වෙනි පදේ මාගේ ඇස් සමුවේ කිසි නීච දෙයක් තබා ගන්නෙ නැහැ. ඒ වගේ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ ගැලවෙන්න නම් ඔබ යන්න එපා අනවශ්‍ය ඔබගේ හැඟීම් අවසන. අපි මිනිස්සු දෙවියන් වහන්සේ මේ ලිංගික
කියන්නේ මේ විරුද්ධ ලිංගිකයෙකුට යම් සිතුවිලි ඇති කිරීම අපි තුල මේ ලිංගිකත්වයේ අපි තුල තබලා තිබෙනවා. සමලිංගික දෙවහන්සිතරේ පාපය. නමුත් විවාහ වුණාම මේක අවශ්‍යයි. විවාහ ජීවිතේ පවත්වාගෙන ඉස්සරහට යන්න. මේව පැත්තක දාන අයට ලොකු ප්‍රශ්න. එතකොට ඒක කරන්න ඕන දෙවියන් වහන්සේ තුල. එතකොට මේ සිතුවිලි අපි තුල තියෙනවා. යක්ෂයා නොඑක ආකාරයේ පින්තූර වලින් අපි මේ සිතුවිලි අවුස්සලා අපේ පාපෙට විවාහයට තමයි මේ ලිංගික සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේ ඇති කළේ. එතකොට ඒකෙන් තොර වෙන මේ ලිංගිකයේ වින්දනය දෙවියන් වහන්සේට අපවිත්‍රය සහ එක පාපය. එතකොට අපි මේ ඇස්වත් එක ගිවිසුමකට එන්න අවශ්‍යයි. සමහර ඔබ චිත්‍රපටි සමහර නාට්‍ය බලද්දී සමහර Facebook එකේ YouTube එකේ දේවල් බලද්දී සමහර ඔබගේ හැඟීම් අවුස්සන දේවල් ඔබ තුල ඇති කරනවා. ඊට පස්සේ යක්ෂයාගේ රූප ඔබ තුල ඔබ එතනින් ගැලවිලාවත් යක්ෂයාගේ රූප ඔබගේ මනසේ තැම්පත් කරනවා. ඒවා තැම්පත් කරලා යක්ෂයා ඒවා තුලින් ඔබට උත්සාහ කරනවා පහර දෙන්න කොහොමද ඔබගේ මනස තුල නැවත නැවත ඒවා හිතන්න සාස්වලා. ඒ නිසා ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මේ යම් දේවල් ඔබ ස්ත්‍රියේ දකින්න එක හරි භයංකාරයි. ඒ නිසා ඔබ එවැනි දේවල් දකින්න පරිසරයෙන් වලින් ඈත් වෙලා ජීවත් වෙන්නට අවශ්‍යයි. දාවිද් කියන දෙවියන් වහන්සේගේ බලවත් මිනිසයා ඔබ දන්නවා ගෝලියොත් පරාජය කර දාවිද් රජ වෙච්ච දාවිත් වෙච්ච එක්තරා දෙයක් දෙවෙනි සාමුවෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා. 11 වෙනි පරිච්ඡේදය. මොකද දාවිද් දවසක් සඳුළු තලයේ හිටියා. මේ සඳුළු තලයේ ඉද්දී ඔබ දන්නවා දාවිද් කරපු දේ ඔහු දැක්ක ස්ත්‍රියක් නානවා. ওই ස්ත්‍රියක් නානවා දැකලා ඊට පස්සේ ඊළඟට මොනවද කරේ මේ ස්ත්‍රිය ඔහු අරගෙන ඇවිල්ලා ඔහු සයන කරා. ඒක තමයි බෙත්ෂෙබානේ. ඉතින් මේ බෙත්ෂෙබත් එක සයන කරාට පස්සේ ඔබ දන්නවා අවසානයේ මොනවද උනේ? ඔහුගේ ඇයගේ ස්වාම පුරුෂයව දාවිද් කුමන්ත්‍රණ ආකාරයට මරලා දැම්මා. බයිබලයේ කියනවා දිනක් සවස් වේලේ දාවිද් තමාගේ යහන් නැගිට රජගේ පියස්සුවට සක්මන් කළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ ඉඳලා දැක්කවලු ස්ත්‍රියෙක් නානවා. දැන් දැක්කා. ඇයි ඒ දැක්කේ? ඔබ දන්නවද මේ කාලේ බයිබලයේ කියනවා 11 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි සාමුවෙල් තවද ඊළඟ අවුරුද්දවල රජුන් යුද්ධයට පිටත් වෙන කාලේ. හරිද? මේ රජුන් යුද්ධයට යන කාලේ දාවිද් මාලිගාවේ හිටියා. ඉන්න ඕනේ තැන නෙමෙයි හිටියේ. ඔබට මට හැම තැනම ඉන්න බෑ මේ ලෝකේ වගේ. මොකද ඔබගේ මගේ මේ ආත්මික ජීවිතය හැම දෙයකටම වඩා වැදගත්. අපි දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙන සෙනඟ. ලක්ෂ ගණන් සෙනඟ දෙවියන් වහන්සේට ගෙනාවත් රෝගීන් ඔක්කොම සුව වුණා සුවමියන් වල යක්ෂෝ දුරු කරත් වැඩක් නැහැ. ඔබගේ ජීවිතේ ආරක්ෂා වෙලා නැත්තම් ඔබගේ ජීවිතය හරිම වැදගත්. නිසා ඔබගේ ජීවිතේ නියම තැන්වල තබා ගන්න. නියම තැන්වල තබා ගන්න. ඔබට මේකෙන් නිදහස් වෙලා ජීවත් වෙන්නට ඕන නම් ඊට පස්සේ තමයි දැන් ඔබ දන්නවනේ ගෝලයන්ට අර යක්ෂයා දුරු කරන්න බැරුව මොකද ඒගොල්ලෝ නිරහරව හිටියෙම නැති නිසා. නමුත් ජේසුස් වහන්සේ දුරු කරා. ඔබට ඒ නිරහරය අවශ්‍යයි. දෙවචන මෙනෙහි කිරීම යාඥාව අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ නිසි තැන ඉන්නට අවශ්‍යයි. ඔබගේ කාලය දේවස්ථානයේට ඒ වගේම ක්‍රිස්තියානි සේවාවල් වලට යොදවන්න. ඒ වගේම ඔබගේ ජීවිතයේදී බයිබලයේ කියනවා නොහැදිරි කාර්යොත් එක්ක අසම ලෙස සම්බන්ධ වෙන්න එපා. Don't mingle with unbelievers. Don't to mingle with unbelievers. Why? ඔබ ඕනට වඩා මේ නොහැදිරි කාර්ය සෙනගත් එක සම්බන්ධ වෙන්න ගියාම ඒක හරිම භයංකාරයි සෙනෙහවන්ත සහෝදර සහෝදරි. නොහැදිරි කාර්යය කියන්නේ ඒගොල්ලෝ නොහැදිරි කාර්යයි. ඒගොල්ලෝ මේ ඇදහිල්ල නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දේවල්. බයිබලයේ කියනවා නොහැදිරි කාරණා එක අසම ලෙස සම්බන්ධ වෙන්න එපා. ඒ කියන්නේ ඔබගේ යාළුවෝ කවුරුණත් ඕන්ට වඩා යන්න එපා. සහෝදර සහෝදරියනේ මං කියන්නේ. යන්න එපා ඒගොල්ලෝ ගැලවෙම ලැබලා නැත්තම් ඕනාට වඩා මට තේරුණා මම දෙවියන් වහන්සේ කියන ඇහුවට පස්සේ මට මේ ගමන යන්න ආසත් වුණාට පස්සේ මගේ යාළුවොත් එක්ක මේක කරන්න බෑ. ඒගොල්ලන්ට තේරෙන්නේත් නැහැ. මට සිද්ධ වුණා ඒගොල්ලන්ගෙන් එළියට එන්න. සෙනෙහවන්තය බොණහැදිරි කාර්යයත් එක්ක අසම සමලේ සම්බන්ධ වුණොත් ඒගොල්ලෝ කතා කරන දේවල් ඒගොල්ලෝ ඔබට පෙන්වන්න හදන දේවල් නැවත වාරයක් ඔබ ඇදලා ගන්නවා ඔබට ඔබ ජීවිතේට. ඒ නිසා ඒගොල්ලන්ගෙන් එළියට එන්න. ඒගොල්ලෝ එළියට එන්න කතා කරන්න hina වෙන කෝල් එකක් දීලා බලන්න ඉඳලා හිටලා පාරේ යද්දි හා කියන හලෝ කියලා කියන්න බායි කියලා කියන්න. නමුත් එළියට එන්න. දානියෙල් හිටිය හනනයා මිසල් අසරියා. හොඳ යාළුවෝ තුන්දෙනෙක්. ඒ වගේ ක්‍රිස්තියානිකමට
ඔබගේ මේ කිතුණු ජීවිතයේ හොඳ ශක්තිමත්ව ගෙනියන්න පුළුවන් හොඳ අයව ලං කරගන්න. හොඳ පාස්ටර් කෙනෙක් ඔබ දෙවියන් වහන්සේව ශක්තිමත් කරලා ගෙනියන්න පුළුවන් හොඳ පාස්ටර් කෙනෙක්ට ලං වෙන්න. ඔබ දන්නවද මේක කරොත් ඔබට දෙවියන් වහන්සේ රිවෝඩ් දෙන හැමදේම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. අනේ බයිබලයේ කියනවා දානියෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ දානියෙල් තුළ උතුම් ආත්මයක්, ඒ කියන්නේ ශුද්ධ ආත්මයක් තිබුණ නිසා දානියෙල් සියලු අමාත්‍යයන්ටත් සියලු දිසාපතින්ටත් උතුම් වුණා. ඌ උසස් වුණා. රජතෙමි මුළු රාජ්‍ය කරේ වපත් කරා කියලා කියනවා. උතුම් ආත්මය, ශුද්ධ ආත්මය. ඔබ කුමන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ දේවල්ෙන් වැළකීලා, ඔබ මේ දේවල්ෙන් ආරක්ෂා, ස්වයං වින්දනයේ masturbation and pornography. මේ අනවශ්‍ය දේවල්, නිර්වත් දේවල් ඔබගේ සිතට මේ කාමීත්‍යාචාර දේවල් ඇති කරන දේවල් බලන්නේ උනේ ඔබ ගැලවුණොත් ඔබගේ උතුම් ආත්මය දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය බුතුරට වගුරුවලා දෙවියන් වහන්සේ ඔබ ඉතා බලවත් දෙයකට පාවිච්චි කරන්නට යනවා. ඉතා බලවත් දෙයකට. පාස්ටර් බිලි ග්‍රැහැම් කියන ජීවිතයේ ගැලවීම ලැබුවාම මම බයිබල් විද්‍යාලේ ඉගෙන ගද්දී මට පාස්ටර් සේනක කියන මගේ බයිබල් විද්‍යාලේ මට උගන්වපු ගුරුවරයෙක් අදටත් මාත් එක්ක කතා බහ කරනවා. මේ පාස්ටර් සේනක මට කිව්ව දෙයක් මට මතකයි. මේ පාස්ටර් බිලි ග්‍රැහැම් ගැන. ලෝකේ බොහෝ දේවදාස දාසී මේ කාමීත්‍යාචාරයේ පාප වැටෙද්දී ඔහු දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක කෙලින් සිටගත්තා කියලා. අද ලෝකේ වැඩිම සෙනගට ඔහු දේශනා කළා. සුභාරංචිය. ඔහු දෙවියන් වහන්සේගේ බලවත් දාසෙක් වුණා. බොහෝ ජනාධිපතිවරු ඔහුගේ වචන ඇහුවා. ඔහුගේ දේශනා ඇහුවා. බොහෝ අය ගැලීම ලැබුවා. ලොකු ආශිර්වාද. දෙවියන් වහන්සේ ඔබවත් එවැනි තත්වයකට ගේනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසු පිහිටයි ඔබට.